අපි මේ වීඩියෝ එක අපි කතා කරන්න ලෑස්තිලා ඉන්නේ සහසම්බන්ධ සංගුණකයේ සහ තරහ සහසම්බන්ධ සංගුණකයේ ගැන. ඒත් මේ අපි දැන් ප්‍රතිඵල විශ්ලේෂණය හා සහසම්බන්ධ පාන කරන වීඩියෝස් දෙකක් කරා. පළවෙනි වීඩියෝ එකේ අපි කතා කරා කොහොමද ප්‍රතිඵල විශ්ලේෂණය කරන්නේ කියන අපි ගත්තොත් එහෙම කොහොමද විචලනගත පරිදි සම්බන්ධතාවය ගණිතමය සමීකරණයකින් පෙන්වන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි කතා කරා ඊළඟ වීඩියෝ එකකින් කොහොමද මේ ප්‍රතිඵල රේඛාව යෝග්‍යද නැද්ද කියන එක මිනුමක් ගණනය කරලා අපි විවරණය කරා මොකද්ද නිර්ණය සංගුණය ගැන කතා කරා. ඒතර දැන් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මොකද්ද? සහසම්බන්ධතාවය ගැන. ඒතර අපි මෙතනදී අපි කතා කරන්න යනවා සහසම්බන්ධ සංගුණකයේ සහ තරහ සහසම්බන්ධ සංගුණකයේ ගැන. එතකොට පොඩ්ඩක් බලමු. අපි පළවෙනි වීඩියෝ එකකින් කතා කරා මොකද්ද? සහසම්බන්ධතාවය කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම කිව්වොත් එහෙම ප්‍රතිඵල විශ්ලේෂණයක් කරන්න කලින් තමයි විචලන දෙක අතර පවතින සම්බන්ධතාවයේ ස්වරූපය ප්‍රබලකම බලන්න යන්නේ. නමුත් අපි මේක දෙවෙනි කොටසට වෙනම අපි කතා කරනවා ඕගොල්ලන්ගේ කියන්නේ ඉගෙන ගැනීම ලේසි තරමට. අපි කොටස් විදිහට වෙනම වීඩියෝස් වලින් කතා කරනවා. ඕගොල්ලන්ට අවශ්‍ය වීඩියෝ එක බලලා කියන අවබෝධය ලබා ගන්න ඕන නිසා මම මේක වෙනම කොටස් වලට ගන්න තමයි කරන්නේ. ඇත්තටම කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් සහසම්බන්ධතා සංගුණකේ ගණනය කරලා ඒකෙන් විචලන දෙක අතර පවතින සම්බන්ධතාවයේ ස්වරූපය ප්‍රබලකම බලලා තමයි අපි ප්‍රතිඵල විශ්ලේෂණයට යන්නේ. අපි මේක මේ විදිහට කතා කරමු. හරි. දැන් අපි බලමු මොකද්ද සහසම්බන්ධතාවය කියන්නේ මොකද්ද කියලා. ඒතර අපි කලින් වීඩියෝ එකේදී අපි කතා කරා පළවෙනි වීඩියෝ එකේ සහසම්බන්ධතාවය කියන්නේ. සහසම්බන්ධතාවය කියලා කියන්නේ යම් විචලන දෙකක් අතර පවතින සම්බන්ධතාවයේ ස්වරූපය හා ඒකේ තියෙන ප්‍රබලකම අතර යම් විචලන දෙකක් අතර පවතින සම්බන්ධතාවයේ ස්වරූපය හා ඒකේ තියෙන ප්‍රබලකම අධ්‍යයනය කිරීමට අපි කියන මොකක් කියලා සහසම්බන්ධතාවය කියලා. මේ ස්වරූපය කියන එකේ අපි අදහස් කරන්නේ විචලන දෙක අතර ඇත්තේ ධන සම්බන්ධයෙන් විචලන දෙක අතර ඇත්තේ ඍණ සම්බන්ධයෙන් කියන එක. ප්‍රබලකම කියන එක අපි අදහස් කරන්නේ විචලන දෙක අතර තියෙන සම්බන්ධය ප්‍රබලද නැත්නම් මේ විචලන දෙක අතර තියෙන සම්බන්ධය දුබලද කියන. ඒතර මෙන්න මේ ගැන අවබෝධයක් ලබා ගැනීම සඳහා අපි මිනුම් ගණනය කිරීම සුදු කිරීම ගන්නවා. දැන් අපි කතා කරමු මොකද්ද මේ සහසම්බන්ධතා සංගුණකය කියන්නේ කියලා. તો සහසම්බන්ධතාවය කියන්නේ මොකද්ද? විචලන දෙකක් අතර පවතින සම්බන්ධතාවයේ ස්වරූපය හා ඒ ප්‍රබලකම අධ්‍යයනය කිරීම. එනම් විචලන දෙකක් නැත්තේ ධන සම්බන්ධය දෙන සම්බන්ධය ප්‍රබල දුබල මෙහිදී අධ්‍යයනය කරනවා. දැන් මේක අධ්‍යයනය කිරීම සඳහා අපි කරන දේ මිනුමක් කතා කරන්න යන්නේ මොකද්ද? සහසම්බන්ධ සංගුණකය. ඔයගොල්ලන්ට නිර්වචනයක් විදිහට මතක තියාගන්න නැත්නම් තර්ක කරන්න ලේසි වෙන්න හින්දා මම සහසම්බන්ධ සංගුණකය සහ තරහ සහසම්බන්ධ සංගුණකය දෙක සමගාමීව කියලා දෙන්නම්. කොහොමද? අපි බලමු. ඔයගොල්ලෝ දන්නවා සහසම්බන්ධ සංගුණකයකට සංකේත කරනවා R මගින්. එතකොට තරහ සහසම්බන්ධ සංගුණකයකට සංකේත කරනවා R K මගින්. හරි. තේරුම් ගන්න මෙච්චරයි. යම් විචලන දෙකකට දාලා මුල් දත්ත ඒවත් ප්‍රමාණාත්මක දත්ත දීලා ඇති විට තමයි අපි සාමාන්‍යයෙන් සහසම්බන්ධ සංගුණකය ගණනය කරන්නේ. කොහොම පස්සේ පැහැදිලි කරනවා මේක මොකද්ද? තරහ සහසම්බන්ධ සංගුණකයට යන්නේ අපි මොකද? යම් විචලන දෙකට දාලා මුල් දත්ත හේවත් ප්‍රමාණාත්මක දත්ත දීලා තියෙන්නත් පුළුවන්. ප්‍රමාණාත්මක දත්ත දීලා තියෙන්නත් පුළුවන්, දීලා නොතියෙන්නත් පුළුවන්. දීලා තියෙන්නත් පුළුවන්. ඒක අපි දී නොතිබුණද කියලා. හරි. මොකද? යම් විචලන දෙකට දාලා මුල් දත්ත හේවත් ප්‍රමාණාත්මක දත්ත දී ඇති විට එම විචලන දෙක අතර පවතින සම්බන්ධතාවයේ ස්වරූපය හා එහි ප්‍රබලකම අධ්‍යයනය කිරීම සඳහා ගණනය කරන බල ගණිතමය මිනුමට තමයි අපි කියන්නේ මොකක් කියලාද? සහසම්බන්ධතා සංගුණකය කියලා කියන්නේ. අපි මේකේ අර වාසකම් එක්ක හොයාගත්ත අංශෙත් එක කියනවා කාල් පියර්සන්ගේ ගුණිත පූර්ව සහසම්බන්ධතා සංගුණකය. ඒතර මොකද කියන්නේ? යම් විචලන දෙකකට දාලා මුල් දත්ත හේවත් ප්‍රමාණාත්මක දත්ත දී ඇති විට යම් විචලන දෙකකට දාලා මුල් දත්ත හේවත් ප්‍රමාණාත්මක දත්ත දී ඇති විට එම විචලන දෙක අතර පවතින සම්බන්ධතාවයේ ස්වරූපය හා එහි ප්‍රබලකම අධ්‍යයනය කිරීම සඳහා ගණනය කරන ලබන ගණිතමය මිනුමට අපි කියන මොකක් කියලාද? සහසම්බන්ධතා සංගුණකය. කාල් පියර්සන්ගේ ගුණිත පූර්ව සහසම්බන්ධ සංගුණකය යන ඕන. එතකොට මොකද්ද මේ තරහ සහසම්බන්ධ සංගුණකය කියන්නේ? යම් විචලන දෙකකට දාලා මුල් දත්ත හේවත් ප්‍රමාණාත්මක දත්ත දී නොතිබුණද ඒ වායේ තරාගත කිරීම දී ඇතනම් තරාගත කිරීම මෙන්න මේ කියන තරාගත කිරීම අතර පවතින සම්බන්ධතාවයේ ස්වරූපය හා ප්‍රබලකම අධ්‍යයනය කිරීම සඳහා ගන්න එක තමයි සහසම්බන්ධ සංගුණකය කියන්නේ. එතකොට තේරුම් ගන්න සහසම්බන්ධතා සංගුණකයේදී අපි බලන්නේ මොකද්ද? විචලන දෙක අතර පවතින සම්බන්ධතාවයේ ස්වරූපය හා ප්‍රබලකම අධ්‍යයනය කරනවා. මෙතනදී
තරහ සහ සම්බන්ධතා සංගුණකයේදී අපි අධ්‍යයනය කරන්නේ මොකද්ද? විචලන දෙක අතර පවතින සම්බන්ධතාවය නෙමෙයි. ඒ විචලන දෙක අතර තියෙන සම්බන්ධතාවය මොකද අපි තරහගත කරලා ඒ තරහගත කිරීම අතර පවතින සම්බන්ධතාවයේ ස්වරූපය වෙනවා. ඕගොල්ලෝ ප්‍රශ්නයක් තියෙනවා මොකද තරහගත කිරීම කියන්නේ අපි සිංහල තරනේ මොකද? රෑන්ක් කරනවා කියන්නේ. මොකද එන්නේ අපි ගත්ත දේ යම් විෂයයකට අපි ගන්න ගණිතයේ විෂයයට නේ ගණිතයේ විෂයට ගත්ත ලකුණු මම මෙතන දාන එක ගණිතයේ විෂයට සිසුන් ලබා ගත්ත ලකුණු විද්‍යා විෂයට සිසුන් ලබා ගත්ත ලකුණු. ඒතර ගණිතයේ විෂයට සිසුන් ලබා ගත්ත ලකුණු රෑන්ක් කරගන්න මොකද එන්නේ? ඊට පස්සේ විද්‍යා විෂයට සිසුන් ලබා ගත්ත ලකුණු රෑන්ක් කරගන්න මේ රෑන්ක් අතර පවතින සම්බන්ධතාවය. ඒ රෑන්ක් වල තමයි කියන්නේ තරහගත කිරීම කියන්නේ. ඒතර ඔන්නයි කියන තරහගත කිරීම අතර පවතින සම්බන්ධතාවයේ ස්වරූපය හා ප්‍රභේදක මැදිනේ කරන්න තමයි මොකද්ද? තරහ සහ සම්බන්ධ සංගුණ කියන්නේ. සහසම්බන්ධ සංගුණ කියන්නේ මොකද්ද? විචලන දෙක අතර පවතින සම්බන්ධතාවයේ ස්වරූපය හා එහි ප්‍රබලක මැදිනේ කරනවා. ඒතර මේ දෙක සරලව තේරුම් ගන්න තියෙන මෙච්චරයි. විචලන දෙකට දාලා මුල් තත්ත්වයක් ප්‍රමාණාත්මක තත්ත්ව දී ඇති විට එම විචලන දෙක අතර පවතින සම්බන්ධතාවයේ ස්වරූපය හා එහි ප්‍රබලක මැදිනේ කරන ගණනය කරන වෙනවා සහසම්බන්ධ සංගුණකේ. තරහ සම්බන්ධ සංගුණ කියන්නේ මේ විචලන දෙකට දාලා මුල් තත්ත්වයක් ප්‍රමාණාත්මක තත්ත්ව දී නැතිකොනද ඒවායේ තරහගත කිරීම දී යත්නම් එම තරහගත කිරීම අතර පවතින සම්බන්ධතාවයේ ස්වරූපය හා මේ ප්‍රබලකම අධ්‍යයනය කිරීම සඳහා ගණනය කරන වෙනමට අපි කියනවා මොකද්ද? තරහ සහ සම්බන්ධ සංගුණ. අපි දැන් මේක පැත්තකට දාමු. අපි ඊළඟ මේ වීඩියෝ එකේම අන්තිමට අපි කතා කරනවා සහසම්බන්ධ තරහ සහ සම්බන්ධ සංගුණය ගැන. දැන් අපි කතා කරමු සහ සම්බන්ධ සංගුණ. කාල් පියර්සන්ගේ ගුණිතපූර්ණ සහ සම්බන්ධ සංගුණය තමයි අපි කතා කරන්නේ. හරි. එතකොට මෙන්න මේ මිනුම අපි ගණනය සූත්‍රයක් තියෙනවා. මොකද්ද සූත්‍රේ? R සමානයි n sigma xy අඩු කිරීම sigma x sigma y බෙදීම n sigma x වර්ගය අඩු කිරීම sigma x සම්පූර්ණකය වර්ගය වරහන් n sigma y වර්ගය අඩු කිරීම sigma y සම්පූර්ණකය වර්ගය. එතකොට මේක තමයි සූත්‍රය. මේකට සම්පූර්ණ පල්ලයට වර්ගමූලය දාන්න. හරි. එතකොට දැන් ඔයගොල්ලෝ බලන මහා සූත්‍රයක්. මේ මහා ලොකු සූත්‍රයක් නෙමෙයි මේක. හේතුව මොකද්ද? බලන්න මේක දිහා බලන්න. මොකද n sigma x අඩු කිරීම sigma x sigma y. ඒක ඇල්ල කොහොමද එහෙමම තිබ්බා? අපි ගත්තේ b සූත්‍රය ලියුවොත් එහෙම. බෑවම අඩු මාර්ග ක්‍රමය අනුව බෑවම සූත්‍රය. මොකද එන්නේ? එතන ලියන n sigma xy අඩු කිරීම sigma x sigma y. ආයෙවා n sigma x වර්ගය අඩු කිරීම sigma x සම්පූර්ණකය වර්ගය. එතන මේක නේද අපි b ට ලියපු සූත්‍රය. එතකොට මේ විදිහම තමයි මේ සූත්‍රය. මේ බලන්න. මේ උඩ ගෑල්ල හිමම නේද තියෙන්නේ? එහෙමමයි තියෙන්නේ. මේ පල්ලෑ ගෑල්ල ලියනවද නැද්ද මෙතන? එහෙමම තියෙනවා. ඉතින් මේක වගේම වයිඩ ගෑල්ල ලියමු. කොහොමද? මේක දිහා බලගෙන අපි වයිඩ ලියමු. එන්න එහෙමම. දැන් මේක සම්පූර්ණයෙන් වරහන්ට ලයින් කරලා. දැන් අපි මේ විදිහ මේක දිහා බලගෙන වයිඩ ගෑල්ල ලියමු. මොකද එන්නේ? n sigma x වෙනකොට y වර්ගය. අඩු කිරීම. sigma x වෙනකොට sigma y සම්පූර්ණකය වර්ගය. බලන්න මේක දීපුවා. මොකද මේ x වගේ ගාල්ල පයින් දෙන්න නිසා ඒකේ බලන අයින් කරන්න ඉන්න. බලන්න මේක නේද සූත්‍රය කියන්නේ. හරි. මෙන්න මේ විදිහට අපි සූත්‍රය ලියා ගන්න. ඒත් මේක තමයි සූත්‍රය. අපි බලමු. මේ සූත්‍රයේ යොදාගෙන අපි ගණනය කරලා මිනුම්. ඒත් මේක b නෙමෙයි අතන ගත්තේ මේක දැන් මම b සූත්‍රය අරගෙන මම මේක හැදුවේ. ඒත් අපිට ලැබෙන වෙනද r. මොකද සහසම්බන්ධ සංගුණ. හරි. සහසම්බන්ධ සංගුණයේ ගුණාංක ටිකක් තියෙනවා. හරි. මේක අපි කිව්වොත් එහෙනම් මේක දෛශික රාශියක්. ඒ කියන්නේ මොකද අතන ගත්තේ මේක ප්‍රමාණයක් මෙන්න දිශාවක් තියෙනවා. මෙන්න මේ ලැබෙන මිනුම තුලින් මෙන්න මේ ලැබෙන මිනුම සංඛ්‍යාත්මක ආගයක් ගන්නවා. ඒ හින්දා ප්‍රමාණාත්මක. ඒ වගේම අපිට ඒකෙන් පෙන්නනවා ධන දිශාවට දැන්නේ ඍණ දිශාවට දැන්නේ කියලා. ඒ නිසා මේක දෛශික රාශියක් විදිහට හඳුන්වන්න පුළුවන් හේතුව මොකද්ද? මේකේ ප්‍රමාණාත්මකව පෙන්වන්න පුළුවන් වගේ මේකෙන් දිශාව ගැන අපිට පෙන්눔 කරනවා. ඒක නිසා සහසම්බන්ධ සංගුණකයේ පළවෙනි ගුණාංගය විදිහට අපි හඳුන්වන්න පුළුවන් මේක දෛශික රාශියක් කියලා. හරි. අනිත් ඒක මොකක්ද දෙන්නේ? පළවෙනි ගුණාංගය අපි කතා කරා මේක දෛශික රාශිය. අනිත් එක මේකේ මිනුම් මේකක රහිතයි. මිනුම් නැහැ. ඒ කියන්නේ සෙන්ටිමීටර්, මීටර්, මිලිලීටර්, ලීටර්, කිලෝග්‍රෑම්, ග්‍රෑම් කිසිදු මිනුම් මේකකයක් නැහැ. මෙන්න මේ කියන සහසම්බන්ධතා සංගුණකයක් විදියට මෙන්න මේකේ සහසම්බන්ධතා සංගුණකයේ
මිනුම් මේකක නැහැ. අපි මේක වෙනත් විදිහට පාස් වේවස් වල කියනවා මිනුම් මේකක වලින් ස්වායත්තයි. එකම අර්ථය මිනුම් මේකක රහිතයි මිනුම් මේකක වලින් ස්වායත්තයි එකම දේ කියන්නේ. මොකද මේ සහසම්බන්ධ සංගුණ කියන මිනුම් කියන ග්‍රෑම් මිලිග්‍රෑම් ලීටර් මිලිලීටර් මුකුත් ඒකක නැහැ. හරි. අනිත් එක තමයි මේක ඍණ එකක් ධන එකක් අතර ආනවා. ඍණ එක ධන එකක් අතර. මේ ලැබෙන සහසම්බන්ධ සංගුණකය ඍණ එකක් ධන එකක් අතර අගේ පරාසය තමයි පිළිගන්නේ. අනිවාර්යෙන්ම එන බිඳුම අනිවාර්යෙන් ඍණ එකක් ධන එකක් අතර අගේ පරාසය. මේ සරල කිව්වොත් එහෙනම් ඔයගොල්ලෝ ගාන හදලා ඉවරලා අන්තිමට එනවා 2.5ක් විතර එන උත්තරේ. ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න තියෙන්නේ ගාන හදලා ඔයගොල්ලන්ගේ වැරද්ද තියෙන්නේ. ඒ ගාන හදලා වැරද්ද. ඒතර තේරුම් ගන්න තියෙන්නේ අනිවාර්යෙන්ම සහසම්බන්ධ සංගුණකය ඍණ එකක් ධන එකක් අතර අගේ පරාසය පිළිගන්නේ. අනිත් එක තමයි මේක රේඛීය සහසම්බන්ධ වෙන රේඛීය සම්බන්ධය කියලා. ඒ කියන්නේ මෙහෙමයි. අපි කතින් කතා කරා උගලන්ට පළවෙනි වීඩියෝ එක බලනවා නම් උගලන්ට තේරෙනවා මොකද්ද? මම කිව්වා එතනදී අපේ විචලන දෙක අතර විවිධ සම්බන්ධතා තියෙන්න පුළුවන්. මොකද්ද? රේඛීය සම්බන්ධතා තියෙන්න පුළුවන්. වක්‍ර සම්බන්ධතා තියෙන්න පුළුවන්. චාක්‍රික සම්බන්ධතා තියෙන්න පුළුවන්. අක්‍රමවත් සම්බන්ධතා තියෙන්න පුළුවන්. තර විවිධ වූ ආකාර নানা ප්‍රකාර සම්බන්ධතා තියෙන්න පුළුවන්. ඒකෙන් මෙහෙම ගියපුවා තියෙන්න පුළුවන්, මෙහෙම ගියපුවා තියෙන්න පුළුවන්, මෙහෙම ගියපුවා තියෙන්න පුළුවන්, මෙහෙම ගියපුවා තියෙන්න පුළුවන්. තර විවිධ සම්බන්ධතා තියෙන්න පුළුවන්. නමුත් අපේ පාඩම ඉස්සරහට ගියේ මොකෙන් විතරද? සරල රේඛීය ප්‍රතිපාදනය. එතකොට අපි මේ මිනුම ගණනය කිරීම තුළින් අපි අධ්‍යයනය කරන්නේ විචලන දෙක අතර පවතින සම්බන්ධතාවයේ ස්වરૂපය හා ප්‍රබලකම තමයි. මොකද්ද? විචලන දෙක අතර පවතින සම්බන්ධය කිව්වේ විචලන දෙක අතර තියෙන රේඛීය සම්බන්ධය ගැන තමයි මෙතන බලන්නේ. විචලන දෙක අතර තියෙන රේඛීය සම්බන්ධය දැනදරින්ද විචලන දෙක අතර තියෙන රේඛීය සම්බන්ධය ප්‍රබල දුබල කියන එක තමයි මෙතන බලන්නේ. ඒක තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද? සහසම්බන්ධතාවයේ රේඛීය සම්බන්ධතාවයේ පිළිබඳ මිනුමක් පමණයි. හොඳම දේ තමයි මේක. මේක තමයි ඔයගොල්ලන්ට වැදගත්ම දේ. මම කිව්වනේ සහසම්බන්ධ සංග්‍රහය කියන දේ ඍණ එකක් ධන එකක් අතර අගේ පරාසය විහිදෙනවා කියලා. මෙන්න මේ ලක්ෂණය තුලින් අපි කතා කරා සහසම්බන්ධ සංග්‍රහය කියන්නේ ඍණ එකක් ධන එකක් අතර අගේ පරාසය විහිදෙන එක. ඒතර අපි දන්න බිඳුවක් මේ අතර මැදට එනවා කියලා. හරි. මෙහෙමයි තේරුම් ගන්න තියෙන්නේ. මේකේ එන උත්තරය ධන එක නම් අපිට කිව්ව හැකි විචලන දෙක අතර පූර්ණ ධන සම්බන්ධයක් පවතී. මොකක්ද? විචලන දෙක අතර පූර්ණ ධන සම්බන්ධය. පූර්ණ ධන. හරියටම ධන එක වෙනවා නම් විචලන දෙක අතර පූර්ණ ධන සම්බන්ධයක් පවතී. එන උත්තරේ ඍණ එක නම් විචලන දෙක අතර මොකක්ද ඉන්නේ? අපි කිව්ව හැකි පූර්ණ ඍණ සම්බන්ධයක් කියලා අපි කිව්වේ. පූර්ණ ඍණ. ධන එක නම් පූර්ණ ධන සම්බන්ධය. ඍණ එක නම් පූර්ණ ඍණ සම්බන්ධයක් තියෙනවා. එතකොට ධනයකට ආසන්න අගයක් තියෙනවා. මෙතන අපිට කිව්වේ හැකි ප්‍රබල ධන සම්බන්ධය. ධනයකට ආසන්න අගයක්. ඍණයකට ආසන්නයි නම් අපිට කිව්වේ හැකි ප්‍රබල ඍණ කියලා. එතකොට බිඳුවට ආසන්නයි නම් මෙතන අපිට පේන්න තියෙනවා මොකද මේ දුබල ධන. ධන තමයි බිඳුවට වැඩි නිසා දුබල මේ ධන මොකද දුබල ධන. මෙතනදී දුබල ඍණ. හරි. වැදගත් දේ මෙච්චරයි. ඕගොල්ලෝ කියවත්තොත් එහෙම බිඳුව කිව්වොත් එහෙම බිඳුව සහසම්බන්ධ සංගුණකයේ බිඳුව આવොත් එහෙම විවරණය කරනදී හොඳට මතක තියාගන්න. සහසම්බන්ධ සංගුණකයේ එනාගේ බිඳුවයි නම් අපිට කියන්න බෑ විචලන දෙක අතර කිසිදු සම්බන්ධතාවයක් නැහැ කියලා. උදාහරණයකට මෙතන ධන එක આવත් ඔයගොල්ලන්ට කිව්වේ විචලන දෙක අතර පූර්ණ ධන සම්බන්ධයක් පවතී. ඔයගොල්ලන්ට එන උත්තරේ ඍණ එකයි නම් මෙන්න මේ සූත්‍ර දාලා එන මිනුම ඒ උත්තරේ ඍණ එකයි නම් විචලන දෙක අතර පූර්ණ ඍණ සම්බන්ධයක් පවතී. එන උත්තරේ ධනයකට ආසන්න අගයන 0.8ක් 0.9ක් 0.95ක් විචලන දෙක අතර ප්‍රබල ධන සම්බන්ධයක් පවතී. ඍණ 0.98ක් 0.95ක් 0.9ක් අයිනවනම් අපිට කියුවේ කියා ප්‍රබල ඍණ සම්බන්ධය. එතන නැත්නම් දුබල ඍණ කොහොම කිව්වේ? සහසම්බන්ධ සංගුණකයේ බිඳුවයි නම් අපිට කියන්න බෑ විචලන දෙක අතර කිසිදු සම්බන්ධයක් නැහැ කියලා. හේතුව මොකක්ද? මේක රේඛීය සම්බන්ධය පිළිබඳ මිනුම පමණයි. ඒ කියන්නේ මේ මිනුම වලින් පෙන්වන්න මොකද්ද? රේඛීය සම්බන්ධය ධනද ඍණද රේඛීය සම්බන්ධය ප්‍රබලද දුබලද කියන එක නිසා අනිත් හැම දෙයක් ගැනම කියන්න බෑ. අනුමුදා මෙහෙම කමකෝ. ඔයාලට ඉස්කෝලේ ඉන්නවා. ඉස්කෝලේ ඉන්න ගමන් මොකද වෙන්නේ? කලාප කාර්යාලයෙන් එන කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ඇවිල්ලා
ඔයගලන්ට දෙනවා IT paper. මොකක් හරි programming හරි එන බරපතල එකක් දෙනවා. දැන් කොමර්ස් කරන ළමයෙක් විදියට දැන් මෙලෝ සංසාර දැන් මට වගේ නම් මෙලෝ දෙයක් බෑ IT. හරි. දැන් මොකද දෙන්නේ? ඇවිල්ලා paper එක දෙනවා. paper එක දීලා කියනවා ඔක paper එක කරන්න කියලා. දැන් ඔයගොල්ලෝ මොකද IT paper එක කරනවා. දැන් MCQ ගන්න මෙලෝ සංසාරයක් තියෙන කට්ටි ටුක් කරලා ගහනවා. ගහලා ඉවරලා එන්න දැන් උත්තර අරගෙන උත්තර බලනවා දැන්. බලලා ඉවරලා ඇවිල්ලා කියනවා දැන් මගේ ලකුණු දැන් 100න් 2යි. කියනවා ඔයාට ඉගෙන ගන්න බෑ, ඔයාට මෙලෝ දෙයක් බෑ, ඔයා මුකුත්ම දන්නේ නැහැ. එහෙම කියන්න පුළුවන්ද? ඉගෙන ගන්න බෑ, මුකුත් කරන්න බෑ කියලා IT paper එකක් දිහා බලන්න බෑ. IT paper එක අරගෙන ඒ IT paper එකේ මම පෙනී හිටපු විදිහ අනුව මට කියන්න පුළුවන් මොකද්ද? ඒ වෙන කෙනෙක්ට මට බයිනවා නම් කිව්ව හැකි. ඔයාට IT බෑ කියලා බැන්න හැකි. ඉතින් එයාට පුළුවන් ද මට ඔයාට මුකුත් ඉගෙන ගන්න බෑ කියලා කියන්නේ? ඒ නම දැන් මට පුළුවන් මට ස්ටැට් පුළුවන් නැත්නම් මොකද accounting පුළුවන්. එහෙම වෙන පුළුවන් විෂයක් දින්න පුළුවන්. ඒතර ඒ වගේ තමයි මෙතන. අපි බලන්නේ රේඛීය සම්බන්ධය ගැන. රේඛීය සම්බන්ධය ධනදරිනද? රේඛීය සම්බන්ධය ප්‍රබලද දුබලද? රේඛීය සම්බන්ධය ගැන පමණයි මෙතනදී බලන්නේ. රේඛීය සම්බන්ධයේ බිඳුව වෙන්න පුළුවන්. වෙන මොන හරි සම්බන්ධතා මේක තුල පේන්න පුළුවන්. වක්‍ර සම්බන්ධතා දින්න පුළුවන්. චාක්‍රික සම්බන්ධතා දින්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? විචලන දෙක අතර විවිධ වෙනත් සම්බන්ධතා තියෙන්න පුළුවන්. ඒව ගැන මේ පිනුවෙන් පිළිතරව වෙන්නේ නැහැ. මේ පිනුවෙන් පෙන්වන්න මොකද්ද? රේඛීය සම්බන්ධය ගැන විතරයි. එතකොට අපිට කියන්න පුළුවන් මොකද? බිඳුව આવොත් අපිට කියන්න පුළුවන් විචලන දෙක අතර කිසිදු රේඛීය සම්බන්ධයක් නැහැ කියලා. අර මගේ IT paper එකේ ලකුණු බිඳුව ආවම මට කියන්න පුළුවන් ඒ කියන්නේ මට මං ගැන වෙන කෙනෙක්ට කිව්ව හැකි ඔයාලට IT බෑ කියලා කිව්ව හැකි. IT paper එකේටනේ බිඳුව. රේඛීය සම්බන්ධයේ බිඳුව આવොත් එම රේඛීය සම්බන්ධයක් නැහැ කියලා කිව්ව හැකි. අපිට කියන්න බෑ විචලන දෙක අතර කිසිදු සම්බන්ධයක් නොමැත කියලා කියන්න බෑ. ඒතර තේරුම් ගන්න තියෙන හොඳට වැදගත් කරුණක් MCQ වල අහන දැනක් මොකද? බිඳුව આવොත් එහෙම සහසම්බන්ධ සම්මුණගේ බිඳුව එනම් විචලන දෙක අතර කිසිදු සම්බන්ධයක් නොමැත. විචලන දෙක සෝයායක්යි. එහෙම කියන්න බෑ. විචලන දෙක අතර කිසිදු රේඛීය සම්බන්ධයක් නැහැ කියන එක විතරයි කියන්න පුළුවන්. හරි ඒක වැදගත් කරනවා. අන්තිම එක තමයි විචලන දෙකට නියතයක් එකතු කරා. නියතයක් එකතු කරා. නියතයක් අඩු කරා. නියතයකින් ගුණ කරා. නියතයකින් බෙදුවා. සහසම්බන්ධ සම්මුණකේ වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් ගමුකෝ. x සහ y අතර x සහ y අතර සහසම්බන්ධ සම්මුණක අපි ගමු r කියලා. x සහ y අතර සහසම්බන්ධ සම්මුණකේ r. ඊට පස්සේ කියනවා x සහ y අතර සහසම්බන්ධ සම්මුණකේ r නම් 2x ධන 3y අතර සහසම්බන්ධ සම්මුණක 2x ධන 3y. කියන්නේ 2x කියන්නේ මේක x y මේකනේ. ඒතර 2x කියන එක දෙනවා මේක 4 වෙනවා. මේක 6 වෙනවා. මේක 10 වෙනවා. මේක 8 වෙනවා. මේක 20 වෙනවා. මේක 12 වෙනවා. ඒතර අනිත් එක මොකද මෙතන 3යි වයි නම් මේක මොකද වෙන්නේ? මේක 3ෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ මෙතන 60 වෙනවා. මෙතන 75 වෙනවා. මෙතන මේකත් 3ෙන් වැඩි. ඒතර 105යි. මේක 3ෙන් 90යි. මේක 120යි. 90යි. ඒතර මොකද වෙන්නේ? අන්න ඒ විචලන දෙක තමයි. එහෙම ආවත් ඒතර මොකද වෙන්නේ? 2x සහ 3y. මේ අතර සහසම්බන්ධ සම්මුණකත් r. හිතන්න මෙහෙම x උයි 2y r. x උයි 2y. මේ දෙක තමයි විචලන දෙක මේ දෙකකින් ගුණ කරලා. ඒත් r තමයි. දැන් x ධන 2 y ධන 3. මේ r තමයි සහසම්බන්ධ. විචලන දෙකක් නේද එකතු කරා, අඩු කරා, වැඩි කරා, බෙදුවත් සහසම්බන්ධ සම්මුණකය වෙනස් වෙන්නේ නැහැ. විචලන දෙක අතර තිබිච්ච සහසම්බන්ධ සම්මුණකේ r නම් විචලන දෙක නේද එකතු කරත්, අඩු කරත්, වැඩි කරත් බෙදුවත් සහසම්බන්ධ සම්මුණකේ වෙනස් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ කියන ඉඳලා මොකද වෙන්නේ? දත්ත ටිකක් දාගන්න සහසම්බන්ධ සම්මුණකේ ගන්න කරන්න. ඒ විචලන දෙකම අරගෙන නේද අඩු කරලා, වැඩි කරලා, බෙදලා අරගෙන සහසම්බන්ධ සම්මුණකේ ගණනය කරලා බලන්න වෙනසක් වෙන්නේ විදියක් නෑ. එතකොට ඕක තමයි අපිට කතා කරන්න තියෙන සහසම්බන්ධ සම්මුණකේ ලක්ෂණ ටික. අපි බලමු කොහොමද මේක සහසම්බන්ධ සම්මුණකේ ගණනය කරන්නේ කොහොමද කියලා. අපිට තියෙන සූත්‍රය මොකද්ද? n sigma xy අනුගිරීම sigma x sigma y n sigma x වර්ගය අනුගිරීම sigma x සම්පූර්ණ එකයි n sigma y වර්ගය අනුගිරීම sigma y සම්පූර්ණ එකේ වර්ගය. ඒත් දැන් බලමු කොහොමද මේකට අදිරි කරලා ගන්න. අපි දන්නවා n කියන්නේ කීයද? පද 6යි. sigma xy තීරුව එකතු කියලා 990යි. අනුගිරීම sigma x sigma y. sigma x 30යි. sigma y 180යි. sigma x sigma y දාන්න. බෙදී n sigma x වර්ගය n කියන්නේ කීයද? 6යි. x වර්ගය කියන්නේ කීයද? 190.
x වර්ගයේ තීරුවේ එකතුව x වර්ගයේ තීරුවේ එකතුව 190. අඩු කිරීම සිග්මා x වල සම්පූර්ණ එක වර්ගය. සිග්මා x වල සම්පූර්ණ එක කීයද? සිග්මා x කියන්නේ 30යි 30 වර්ගය. 30 වර්ගය. n සිග්මා y n කියන්නේ කීයද? 6යි සිග්මා y වර්ගය. සිග්මා y වර්ගය කියන y වර්ගයේ තීරුවේ එකතුව කීයද? 5650. අඩු කිරීම සිග්මා y සම්පූර්ණ එක වර්ගය. සිග්මා y කීයද? 180y 180 වර්ගය. එතන මේක අරගෙන වර්ගමූල ගන්නවා. අපි ඉස්සර කරගමුකෝ. මෙතන එනවා 6 වරක් 990 උත්තර එනවා 5940යි. අඩු කිරීම 30 වැඩි කිරීම 180 එනවා 5400යි. මෙතන එනවා 6 වැඩි කිරීම 190 අඩු කිරීම 30 වර්ගය කියන්නේ 900යි. එතන එනවා 240ක්. එතන වැඩි කිරීම 6 වරක් 5650 අඩු කිරීම 180 වර්ගය 1500. මේකේ හරි. මේක අත්‍යවශ්‍ය සුළු කරොත් මෙතන අන්තිම වෙනවා උඩට එනවා 5940 අඩු කිරීම 5400. එතන 540ක් එනවා. පල්ලෙහාට එනවා 240 වැඩි කිරීම 1500 වර්ගමූල. එතන 540 බෙදීම වර්ගමූල 240 වැඩි කිරීම 1500. අපිට එනවා 0.9ක් කියනවා. හරි. දැන් අපි කොහොමද මේක විවරණය කරන්නේ? මොකක්ද දෙන්නේ? විවරණය කිරීම එච්චරයි. මෙන්න බලන්න 0.9ක් ආවා. එන උත්තරය අනිවාර්යයෙන් මේක මොකද? ධන උත්තරෙන් ඍණ උත්තරෙන් නෙමෙයි ආවේ අපිට ධන උත්තරය. අපිට කිව්ව හැකි මොකද මේ කියන්නේ කොයි හරියද? මේ හරියට වෙන්නේ. විචල්යන් දෙක අතර ප්‍රබල ධන සම්බන්ධයක් පවතී. නැත්නම් අපිට කිව්ව හැකි ප්‍රචාර වියදම සහ අලගිය ආදායම අතර ප්‍රබල ධන සම්බන්ධය පවතී. නැත්නම් තවත් හරියටම තක්කෙටම කියනවා මොකක්ද වෙන්නේ? ප්‍රචාර වියදම සහ අලගිය ආදායම අතර රේඛීය ප්‍රබල ධන සම්බන්ධයක් පවතී. අන්න ඕක අපිට කිව්ව හැකි මෙන්න මේ කියන සහසම්බන්ධ සම්බන්ධය යන්නේ කරලා පස්සේ. අන්න දැන් අපි වැදගත් තැනකට යනවා. බලන්න ඕගොල්ලන්ට මතකද අපි ගත්තා නිර්ණය සංගුණකේ කලින් වීඩියෝ එකේ නිර්ණය සංගුණකේ ආව ගිය 0.81 කියලා ගන්න එක. දැන් අපිට ආවද සහසම්බන්ධ සංගුණකේ ආවා මොකද ඒ දත්ත ටිකම 0.9 කියලා. ඕගොල්ලන්ට තේරෙනවා මොකද එන්නේ? සහසම්බන්ධ සංගුණකේ වර්ග කරපුවාම අපිට ලැබෙනවා මොකද්ද? නිර්ණය සංගුණකේ. ඒ කියන්නේ මොකද එන්නේ? සහසම්බන්ධතා සංගුණකයේ වර්ගය සමානයි නිර්ණය සංගුණකය කියලා අපිට සම්බන්ධතාවයක් තියෙනවා. සහසම්බන්ධ සංගුණකයේ වර්ග කරපුවාම අපිට නිර්ණය සංගුණකය ලබා ගැනීම හැකියාවක් තියෙනවා. හැබැයි අනිත් පැත්තකින් අපිට පුළුවන් ද නිර්ණය සංගුණකය අරගෙන ඒකේ වර්ගමූලය අරගෙන අපිට සහසම්බන්ධ සංගුණකය ගන්න පුළුවන්. අංකේ ගන්න පුළුවන් නැතුව අපිට ඒ එන උත්තරේ ධන දෙන්නද කියන කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි ගත්තොත් එහෙම ඉඳන් සහසම්බන්ධ සංගුණකේන අපිට ගෝ කියන්න මෙහෙම නිර්ණය සංගුණකේ 0.64. අපෙන් අහනවා සහසම්බන්ධ සංගුණකේ මේ යුත්තේ කුමක්ද කියලා. හරි 0.64 නේ. අපිට ගත්ත හැකි 0.8 වර්ග කරුවාම මේකෙන් අපිට r කියන එක 0.8 ගත්ත හැකි. නමුත් මේකේ ධනද ඍණද කියන එක අපිට කියන්න බෑ හරියටම. ඇයි? ධන 0.8 වර්ග කරුවාම 0.64 වෙනවා. ඍණ 0.8 වර්ග කරුවාම 0.64 වෙනවා. ඒක නිසා අපිට මෙහෙම කියන්න පුළුවන් හැබැයි 0.8 වර්ග කරුවාම 0.64 ලැබෙනවා. සහසම්බන්ධතා සංගුණකයේ වර්ගයෙන් නිර්ණය සංගුණකයේ සමානයි කිසිම ගැටලුවක් නැහැ හරියටම හරියි. නමුත් නිර්ණය සංගුණකයේ වර්ගමූලය සහසම්බන්ධ සංගුණකයේ කිව්වොත් මේකේ වැරදි. හේතුව මොකද? ඒ උත්තරේ ධන වෙන්න පුළුවන් ඍණ වෙන්න පුළුවන්. අපි විචල්යන් දෙක අතර පවතින සම්බන්ධතාවයේ ස්වරූපය දන්නවනේ. ප්‍රචාර වේදම සහ අලගිය ආදායම අතර පවතින ඍණ සංගුණකයේ 0.64. අපි දන්න ප්‍රචාර වේදම අලගිය ආදායම අතර තියෙන සම්බන්ධතාවය ධන කියලා. එතකොට අපිට පුළුවන් මේකෙන් ධන විතරක් තෝරලා ඒකයි වැරදි. අපිට නිර්ණය සංගුණකයේ දීලා සහසම්බන්ධ සංගුණකයේ අහනවා නම්
අපි දැනගන්න ඕන මොකක්ද හරියටම විචල්යන් දෙක අතර තියෙන සම්බන්ධතාවයේ ස්වરૂපය. කියන්නේ විචල්යන් දෙක අතර ධන සම්බන්ධයක්ද ඍණ සම්බන්ධයක්ද කියන එක දැනගෙන අපිට නිර්ණය සම්මුණකේ දුන්නොත් එහෙම සහසම්බන්ධව සම්මුණකේ හොයන්න කියලා අපිට හොයන්න පුළුවන්. අපි විචල්යන් දෙක අතර තියෙන සම්බන්ධයේ ස්වરૂපය දන්නේ නැත්නම් ධනද ඍණද කියන එක සම්බන්ධය දන්නේ නැතුව අපිට නිර්ණය සම්මුණකේ පවණක් දෙනවා නම් සහසම්බන්ධව සම්මුණකේ හොයන්න කියලා අපිට හරියට හොයන්න බෑ. ඒ කියන්නේ ධන උත්තරේ එන්න පුළුවන් ඍණ උත්තරේ එන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න සහසම්බන්ධ සංගුණකයේ වර්ගයේ නිර්ණය සංගුණකයේ තමයි හරියටම හරි කිසිම ගැටලුවක් නැහැ. නමුත් නිර්ණය සංගුණකයේ වර්ගමූලය සහසම්බන්ධ සංගුණකයේ සමානයි කියලා අපිට හරියටම කියන්න බෑ. හේතුව මොකද්ද? ඒක ධනාගයක් වෙන්න පුළුවන්, ඍණාගයක් වෙන්න පුළුවන්. අපිට වර්ගමූලය ධනාගයේද ඍණාගයේද කියලා හරියටම කියන්න පුළුවන් කමක් නැහැ. විචලන දෙක අතර තියෙන සම්බන්ධයේ ස්වરૂපය දන්නවා නම් අපිට හරියටම උත්තරේ කියන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට මේක තමයි තේරුම් ගන්න දෙන්නේ සහසම්බන්ධ සංගුණකයටද මොකද අපි සහසම්බන්ධ සංගුණකයේ කියන්නේ කතා කරා විචලන දෙක දාලා මුල් දත් එක ප්‍රමාණාත්මක දත් දී ඇති විට එම විචලන දෙක අතර පොදු සම්බන්ධතාවයේ ස්වરૂපය හා අහි ප්‍රබලකම අධ්‍යයනය කිරීම සඳහා ගණනය කරන විදිහට අපි කිව්වා සහසම්බන්ධ සංගුණකය කියලා. එතකොට මෙතනදී අපි සහසම්බන්ධ සංගුණකයේ ගුණාංග පහ ගැන කතා කරා. පළවෙනි ගුණාංගය මේක දෛශික රාශියක් කියලා කිව්වා. මේක මිනුම් නැහැ කියලා කතා කරා. ධන එකත් ඍණ එකත් අතර අගේ පරාසය දිනනවා කිව්වා. ඒ අනුව අපි කොහොමද විවරණය කරගන්නේ කියලා කතා කරා. රේඛීය සම්බන්ධය පිළිබඳ මිනුවා පමණයි කිව්වා. විචලන දෙකට නේද එකතු කරත් අඩු කරත් වැඩි කරත් දෙදුවත් සහසම්බන්ධ සංගුණකය වෙනස් වෙන්නේ නැහැ කියලා අපි කතා කරා. ඊට පස්සේ අපි අන්තිමට කතා කරා මොකද්ද? සහසම්බන්ධ සංගුණකයේ වර්ග කරපුවා නිර්ණය සංගුණකය වෙනවා. නමුත් නිර්ණය සංගුණකයේ වර්ගමූලය සහසම්බන්ධ සංගුණකයට සමාන වෙන්නේ නැහැ කියන එක කතා කරා. දැන් අපිට පොඩි මිනුවක් ගැන කතා කරන්න තියෙන්නේ මොකද්ද? හරි සරල දෙයක්. මොකද්ද? අපි කතා කරන්න යන්නේ තරහ සහසම්බන්ධ සංගුණකය. මේ තරහ සහසම්බන්ධ සංගුණකයේ එන්නේ මෙහෙමයි. තරහ සහසම්බන්ධ සංගුණකය අපිට ගන්න හැකි මෙහෙම. RK සමානයි 1 ඍණ 6 සිග්මා D වර්ගය බෙදීම n වර්ගයේ ඍණ 1. එතකොට මේක 1 කියන එක ගැටලුවකුත් නැහැ. 6ක් ගන්නවා. n කියන්නේ කීයද? පද ගන්න කියේ මෙතන 1 2 3 4 5 6 7 8 9 10. එතකොට n කියන්නේ 10 කියන එක පැහැදිලි. n 10යි නම් n වර්ගය කියන්නේ 100 කියන එක ඔයගොල්ලෝ කියන්නේ දන්නේ ඒගොල්ලෝ දන්නවා. එතකොට මෙතන ඉතුරු ඔක්කොම දන්නවා d වර්ගය තමයි දන්නේ නැත්තේ. එතකොට d වර්ගයෙන් දිලු එකතු කරනවා සිග්මා d වර්ගය. d කියලා කියන්නේ මොකක්ද දෙන්නේ? මෙන්න මේ තීර දෙක අතර යනවා. මම මුලින්ම මේක මොකක්ද කියලා කියන්නේ. හරි. මොකද්ද? අපි ගන්නවා තරාගත කිරීම සෙට්යක්. මෙතන මොකද දෙන්නේ? මුල් தත්ත්වවත් ප්‍රමාණාත්මක தත්ත්ව කියලා නෑ. තරඟ කරෝ ඉතින් මේක ගායන තරඟයක් කියලා. ඔයාලා ගන්න ඇවිල්ලා කට්ටිය සින්දු කියන. මොකද දෙන්නේ තරඟ කරෝ අහගෙන තමයි මෙතන. A B C D E F G H I J. તો මේ කට්ටිය සින්දු කිව්වා ඉන්නවා මිනිසුරුන් දෙදෙනෙක්. උදාහරණයක් ගමුකෝ මෙතන ඉන්නවා මොකක්ද දෙන්නේ? සනුගයි මොකද දෙන්නේ? රයිනී ඉන්නවා. તો මේක තමයි සනුගගේ රෑන්ක් ටික. මේක තමයි රයිනීගේ රෑන්ක් ටික. දැන් මොකද දෙන්නේ? මේගොල්ලන්ගේ රෑන්ක් දෙක. කියන්නේ මොකද දෙන්නේ? මම බලන්නේ මේ තරඟකරුවන්ගේ දක්ෂතාවය ගැනවත් මේ තරඟකරුවන්ට ඇත්තටම කියන්න පුළුවන්ද කියලාවත් එහෙම දැනෙන්නේ නැහැ. අපි ඇත්තටම බලමු මොකද සනුගගේ රයිනීගේ අදහස් කියලා දෙනවද කියලා. කියන්නේ ඇත්තම මොකද කියන්නේ තියෙන්නේ? සනුගගේ මිනිසුරු පළවෙනි. ඒ කියන්නේ මොකද දෙන්නේ? පළවෙනි මිනිසුරු දුන්නු රෑන්ක් ටික සහ දෙවෙනි මිනිසුරු දුන්නු රෑන්ක් ටික අතර එකඟතාවයක් තියෙනවද නැත්නම් මේ දෙන්නගේ රෑන්ක් අතර එකිනෙක විරුද්ධ ගතියක්ද පෙන්වන්න කරන්නේ කියලා. කියන්නේ සනුක පළවෙනිය කියන එක කෙනාට මෙයා තමයි හොඳටම කිව්වේ කියන එක කියන්නේ රයින් කියන්නේ මෙයා 8 වෙනියා මෙයා 9 වෙනියා මෙයාට එච්චර මෙයා මේ තරඟකරු ඉතුරු කට්ටියට සාපේක්ෂව මෙයා දුර්වලයි කියලා කියනවනේ එතන ගැට්ට නැති තියෙන්නේ. කෙනෙකුට ප්‍රතිවිරුද්ධ සම්බන්ධයක් තියෙනවා. ඒතර සනුකු කියනවා නම් මෙයා හොඳටම ගායනා කරලා කියන්නේ රයින් ඒ මතේම දන්නවා නම් මොකද වෙන්නේ? ඒකින් කියන්නේ මේගොල්ලෝ මොකද එකිනෙක අතර මොකද අනුලෝම සම්බන්ධ. මේගොල්ලන්ගේ තරාගත කිරීම අතර සම්බන්ධය මොකද දනයි. ඒතර මේක අපි නිකන් බලලා කියන්නේ අපි රෑන්ක් ටික අරගෙන මොකද අපි කරන්නේ මේ රෑන්ක් අතර පෞද්ගලික සම්බන්ධතාවය බලන්න තමයි මෙන්න මේකන තරාස සම්බන්ධ සංග්‍රහය කියන්නේ. මොකද විචල්යන් දෙකට තාල මුල් දත්ේවා ප්‍රමාණාත්මක දත් දී නැතිුණද මේගොල්ලන්ගේ ගායන දක්ෂතාවය මේගොල්ලෝ කරපු ගායනයට අදාළ මොකක් හරි ගායනයේ මොකද මිනිමකින් කිලෝග්‍රෑම් වලින් රස මනලා කියන එක මොකද මෙයාගේ ගායනයේ හැකියාව කිලෝග්‍රෑම් මෙච්චරයි. හරි මෙයාගේ ගායන හැකියාව මෙයා කිලෝග්‍රෑම් 50කට මේ සින්දුව කිව්වා. එහෙම කියන්නේ නැහැ නේ අපි. මුල් දත්තේවත් ප්‍රමාණාත්මක දත්ත නැහැ. නමුත් අපිට තියෙනවා මොකද තරාගත කිරීම. මේ තරාගත කිරීම අතර පවතින සම්බන්ධතාවය බලන්නයි යන්නේ. හරි අපිට රෑන්ක් ටික තියෙනවා. මොකද එන්නේ? සනුකට අනුව මේ කියන මිනිසුරු පළවෙනි කියන සනුක. හරි. මෙයා තමයි සනුක. මෙයා සනුක මෙයා මොකද රණි. හරි. දැන් මොකද එන්නේ?
සනුගුණ අනුව කවුද දක්ෂම ගායකයා? D. එයා තමයි පළවෙනි. දෙවෙනියා කවුද? G. තුන්වෙනියා B. අන්න ඒ විදිහට සනුග රෑන්ක් කරලා තියෙනවා. එතකොට රයිනි අනුව කවුද දක්ෂම ගායකයා? G. දෙවෙනියට දක්ෂ කවුද? B. තුන්වෙනියට දක්ෂ කවුද? D. ඒතර අපි බලන්නේ මොකක්ද ඉන්නේ මේ දෙකොල්ලන්ගේ තරාගත කිරීම. නැත්නම් අපි ගත්තොත් එහෙම රෑන්ක් වල පවතින සම්බන්ධතාවයේ ස්වරූපය හා ඒ ප්‍රබලකම බලන්න යන්නේ. පළවෙනියට මේ දෙකොල්ලන්ගේ රෑන්ක් අතර වෙනස ගන්නවා මොකද්ද අපි ගන්නවා? D D. මොකද එන්නේ? 5න් භාග ගියාම 1යි 3න් එකක් ගියාම 1යි 9න් 10 ගියාම ඍණ 1යි 1න් 3ක් ගියාම ඍණ 2යි 8න් 9ක් ගියාම ඍණ 1යි 5න් 4ක් ගියාම 1යි 2න් 1ක් ගියාම 1යි 7න් 6ක් ගියාම 1යි 4න් 7ක් ගියාම ඍණ 3යි 10න් 8ක් ගියාම 2යි බලමු අපි හරියට මේක රෑන්ක් ටික දාගත්තා නම් එකතු බිංදුවයි බලන්න ධන එන්නේ 1යි 2යි 3යි 4යි 5යි මේ 2යි 7යි හරි බලමු ඍණ ඒවා 3යි 4යි 4යි 3යි 7යි දැන් බලන්න මේක එකතු මොකද වෙන්නේ බිංදුව වෙන්නේ ඇයි ධන වල ඍණ කැපිලා ගියා එතන මොකද මෙන්න මේ D බිංදුව එකතු බිංදුව වෙනවා හා එකතු බිංදුවේ අපි කරනවා වර්ග තීරව ගන්න මොකද 1 1 1 4 1 1 1 1 3 වර්ගය 9යි 2 වර්ගය 4යි මේක එකතු ගන්න. කීයද එන්නේ? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 7යි 4යි 11යි 11යි 9යි 20යි 24යි 24යි. හරි නේද බලමු. 1යි 2යි 3යි 3යි 4යි 7යි 8යි 9යි 10යි 11යි 11යි 4යි 20යි 24යි 24යි. ඒතකොට මොකද එන්නේ? D වර්ගයේ තියෙන එකතු නේද මේක? හා ඒ කියන්නේ මොකද මේක තමයි සිග්මා D වර්ගය. සිග්මා D වර්ගය කියන්නේ මොකද 24. දැන් ආදේශ කරලා ගන්න හදන්න තියෙන්නේ මොකද මේ? 1 ඍණ 6 සිග්මා D වර්ගයට දානවා 24 බෙදීම n කියන්නේ කීයද? 10යි. ඒතකොට n කියන්නේ 10 නම් මෙතන මොකද එන්නේ? හා 100 ඍණ 1. ඒතර මෙතෙන් ගත්ත හැකි 1 ඍණ 6 වරක් 24 6 වරක් 4 24න් 4 දමනවා දෙකක් ඉතුරුයි 6 වරක් 12යි 2යි 14යි බෙදීම මොකද එන්නේ 10 වරක් 99 කියන්නේ 990යි අපිට ගත්ත හැකි මෙතන මේක කියන එක අපි ලියාගමු 990 990 කියලා 990 අඩු කිරීම 990 140 එතන මේ ගැලෙන් හදාගමු බලමු ඔතන 6 වරක් 24 144 ආවා හරි දැන් මොකද එන්නේ 990 න් අඩු කරනවා 140 උත්තර එනවා 846 බෙදීම 900 හරිනේ මේක මේ තුල් හරය සමාන ඒ තුඩ දෙක අඩු කරලා ගන්න. එතන මොකද 990 අඩු කිරීම 144 990 අඩු කිරීම 144 846. එතන මොකද 846 බෙදීම 990. අපිට එනවා බිංදුව සම 8.5 8.5යි 8.5 අන්න දැන් අපිට කිව්වේ හැකි මොකද එන්නේ තරහා සම්බන්ධ සමුර්ගයේ අගය. මේක විවරණය කරන්න අපි කලින් කතා කරපු සහසම්බන්ධ සමුර්ගය විවරණය කරපු විදිහටමයි මොකක්ද එන්නේ? විනිසුරුවරුන්ගේ තරහාගත කිරීම ඉතින් බලන්න. එන්නේ උත්තරේ ධනෙකට ආසන්නයි. ඒ කියන්නේ විනිසුරුවරුන්ගේ තරහාගත කිරීම අතර ප්‍රබල ධන සම්බන්ධයක් පවතී. ප්‍රබල ධන සම්බන්ධය. එයි ධනෙකට ආසන්නයි. සමහරවිට ප්‍රබල ඍණ වෙන්න පුළුවන්. සනුගතුන් රෑන්ක් එකම රයින් දුන්නා නම් පූර්ණ ධන සම්බන්ධය. සනුගතුන් රෑන්ක් එක කන පිට රයින් දුන්නා නම් පූර්ණ ඍණ සම්බන්ධය. ඒතර ඒ වගේ අපිට ගත්ත හැකි මොකක්ද එන්නේ? මෙන්න මේ කියන තරහාගත කිරීම අතර පවතින සම්බන්ධතාවයේ ස්වરૂපය හා එහි ප්‍රබලකම අධ්‍යයනය කරන්න දීම තමයි මොකද්ද? තරහ සහසම්බන්ධ සමුර්ගය. ඒතර මේ විදිහට අපි කතා කරා සහසම්බන්ධතාවයේ සම්බන්ධයෙන් මම වදින්නේ කාල් පියර්සන්ගේ ගුණිත පූර්ව සහසම්බන්ධ සමුර්ගය ගැන කතා කරා. ඒක අපි කොහොමද ගණනය කරන්නේ කියන එක කතා කරා. ඒක ඉදිරි ගුණාංග ගැන කතා කරා. ඊට පස්සේ අපි කතා කරා කොහොමද ඉවරණය කරන්නේ. ඊට පස්සේ අපි අන්තිම කතා කරා තරහ සහසම්බන්ධ සමුර්ගය. හරි. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකේ අපි කතා කරනවා අපගමන ක්‍රමයේ මෙන්න මේ කියන සහසම්බන්ධ සමුර්ගය අපි ගත්තොත් එහෙම අඩු තමන්ගේ ප්‍රතිපාදනයකවක් ගන්න විදිය. කියන්නේ මේක වෙනත් ක්‍රමයක් උපයෝගී කරගෙන ගණනය කරන ක්‍රමවේදයක්. ඒක සාමාන්‍යයෙන් පාසෙවසල මේ ප්‍රශ්න අහන මේ ස්වරූපයක් අපිට වෙන්න දෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඒක ටිකක් සංකීර්ණ කොටසක්. මෙන්න මේ වීඩියෝස් ටික බලලා අපි ඊළඟ වීඩියෝ එක බලන්න ලෑස්ති වෙන්න. වැදගත්ම දේ තමයි
මේක සම්පූර්ණයෙන් කියන්නේ මුළු පාඩමක් විදිහට දැනගන්නවා. කියන්නේ අපි ගත්තොත් මම දැන් මේ වීඩියෝස් ඔයගොල්ලෝ අප්ලෝඩ් කරනවා ඔයගොල්ලන්ට මේ කැල්ල දැන් කියලා ඒ කැල්ල ඉඳලා බැලුවට සමහරවිට මේ එන රටාව එන්නේ නැහැ. ඔයගොල්ලෝ අර පිළිවෙලට පළවෙනි වීඩියෝ එක දෙවෙනි වීඩියෝ එක තුන්වෙනි වීඩියෝ එක අන්න ඒ විදිහට පළවෙනි වීඩියෝ එකේ ඉඳන් ඇවිල්ලා බලලා ඉවර කරලා තමයි අන්තිම වීඩියෝ එකට එන්න ඕන. නැත්නම් එකපාරම අන්තිම වීඩියෝ එක වැළුවොත් එහෙම ඒක එච්චර ඉෆෙක්ටිව් නෑ. කියන්නේ ඒ නිසා ඔයගොල්ලෝ කලින් වීඩියෝස් ඔක්කොම බලලා ඊළඟ වීඩියෝ වලට එන්න. ඉදිරියට මම අප්ලෝඩ් කරන වීඩියෝස් ඔයගොල්ලන්ට එන්න හින්දා මේ ඔයගොල්ලෝ channel එක subscribe කරලා තියන්න. ඒතර ඔයගොල්ලන්ට ඉස්සරහටදී මම දාන වීඩියෝස් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉදිරියට මම නියතිය පාඩම කරන්න බලාපොරොත්තු වෙනවා. තව ඊට අමතරව සම්භාවිතාව දර්ශකාංග පාඩම සමහර කට්ටිය ඉල්ලලා තිබ්බා. ඒතර ඒවා මම ඉදිරියේදී අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එක subscribe කරලා තියන්න. අපි ඉදිරියේදී හම්බ වෙමු.